ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අපි අදත් සෝදානම් අලුත් මුහුණු අපේ දේශපාලනික වැඩසටහන ආරම්භ කරන්න මෙවර දියවන්නාව පළවෙනි වතාවට තරඟ කරන්න එමත් නැත්නම් තරණය කරන අපේක්ෂාවෙන් ඉන්න ප්‍රබල අපේක්ෂකයින් දෙදෙනෙක් අපි අදත් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ආයුබෝවන් කිය ඔබ දෙදෙනාම පිළිගන්නවා. ආයුබෝවන්. දැන් ප්‍රේක්ෂක හිතවතුනි අපි දවස් දෙකක් අපේ කතාබහට යෙදුණා. දැන් මේවත් එක්ක කතා කරලා බලද්දී බලන ඔබට හිතනවා ඇති අලුත් විය යුත්තේ මුහුණු විතරද කියලා. නෑ, මුහුණු විතරක් අලුත් වෙලා හරියන්නේ නැහැ. මොකද ජනතාව විදිහට ඔබත් අපේක්ෂා කරන්නේ දේශපාලන ක්‍රමයම අලුත් කරන්න පුළුවන් අපේක්ෂකයින් මේ තැනට ගෙනියන්න. අද අපි මැදිරියට අපි කැඳවාගෙන ආවේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් දෙදෙනෙක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සරත් අල්විස් මැතිතුමා, ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් රංජිත් මොනසිංහ මැතිතුමා. දැන් විශේෂයෙන්ම සඳහන් කරනවා නම් ප්‍රේක්ෂක බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ විදිහට ඔබ නිතරම ඉල්ලුවේ විද්වතුන්. එනිසාම තමයි මෙවර මැතිවරණයට තරඟ වදින විද්වතුන් දෙදෙනෙක්, මොවුන් දෙදෙනාම ආචාර්යවරුන් දෙදෙනෙක්, මොවුන් දෙදෙනාම විශේෂයි. මොකද තරඟ අංකත් එකයි, තරඟ අංකෙත් 2 එකම දිස්ත්‍රික්කයේ. ඉතින් අපි සූදානම් කතා බහ කරන්න. මම හඳුන්වා දෙන්නට වඩා මම හිතන ඔබතුමාලම හඳුන්වා දෙනව නම් ප්‍රේක්ෂකින්ට හොඳයි කියලා. සරත් අල්විස් මැතිතුමා, ඔබ කොහොමද ඔබව හඳුන්වා දෙන්නේ ජනතාවට? මම මාතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන සරත් අල්විස්. මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙක් විදියට. මම 1985 අවුරුද්දේ වුණු විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා දිගම කාලයක් විශ්වවිද්‍යාලයේ හිටිය කණ්ඩායම විදිහට 1991 එන් ඉවත් වෙලා ගුරු ශ්‍රේෂ්ඨයට එන්නේ. මම දකුණේ කාල්ල මාතර හම්බන්තොටකින් දිස්ත්‍රික්ක 3ේම පෞද්ගලික පන්ති උසස් පෙළ භූගෝල විද්‍යා ගුරුවරයෙක් හැට දශක දෙකමාරක් විතර කාලයක් වැඩ කරා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ අපි ආරම්භ කරපු අපේ දේශපාලන ජීවිතය අපි විශ්වාස කරන විදිහට වඩාත් නිවැරදියයි, වඩාත් යථාර්ථවාදීයි විශ්වාසව දේශපාලන නායකයොත් එක්ක අපි ඒ ගමන ආරම්භ කරා. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට දවසේ අපේ දේශපාලන නායකයා ඩඩ සලහපතිතුමත් එක්ක තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මේ දේශපාලන කතිකාව ආරම්භ කරන්නේ. ඒ වගේම මෙතෙන්දී අමතක කරන්න බැරි තවත් නායකයෙක් අපිත් එක්ක හිටිය තමයි ඩැනි හිතටිගේ සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ. එතෙන් පටන් අපි අපේ දේශපාලන ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම ගුරු සංගම් එක්ක මම මුලින් ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමේ මාධ්‍ය ලේකම් හැටියට වැඩ කරේ. ඒ කාලේ අපි ලංකා පුරාම ගුරුවරුන්ගේ ගැටලුත් එක්ක වැඩ කරා. පසුව මම ගින්නලී විද්‍යාලය, කදුරුවාන විද්‍යාලය, නාරන්දනීය ජාතික පාසල සහ අවසානයේ රාහුල විද්‍යාලය මාතර කියන පාසල්වල සේවය කරේ. අවසානයේ මම රාහුල විද්‍යාලයෙන් අතරතුර තමයි ඩලසලහප්පෙම ඇමතුමා එවකට ප්‍රවාහන අමාත්‍යවරයා එතුමාගේ ආරාධනෙන් මම එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට වැඩ බාර ගන්නවා. ඊට අනතුරුව 2009 මම රුහුණු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා හැටියට පත් වෙනවා. 2010 ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එකතු කිරීම යටතේ RDB නැත්නම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පාර්ලිමේන්තු පනතකින් හදනවා. ඒ පනත අනුව මම ඒකේ පළවෙනි විධායක අධ්‍යක්ෂවරයා හැටියට පත් වෙනවා. ඒ 2010 ඉඳන් 2014 දක්වා මම පළාත් සභාවට ඡන්දිල්න සීමාව දක්වාම මම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා හැටියට සේවය කරේ. 2014 ඉඳන් පහුගිය අවුරුදු 5ක කාල සීමාව තුළ මම පළාත් සභා මන්ත්‍රීවරයා හැටියට කටයුතු කරා. හරි. දැන් විවිධ වූ වෘත්තීන් රැසක අත්දැකීම් ලත් ප්‍රවීණයෙක් කිව්වොත් අපි නිවැරදි අධ්‍යාපනික වශයෙන් ඒ හැම දෙයකින්ම පරිපූර්ණ කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම දැන් ඔබතුමත් එක්ක කතා කරොත් රංජිත් මොනසිංහ ඔබතුමත් ආචාර්යවරයෙක්, දේශපාලනයට මහමැතිවරණයට කෝඩුකාරයෙක් වුණාට දේශපාලනයට ඔබතුමාලා දෙදෙනාම කෝඩුකාරයෙක් නෙවෙයි. ඉතින් ඔබතුමාගේ අත්දැකීම් කොහොමද? ඔබතුමා ජනතාවට ඔබතුමාව හඳුන්වා දෙන්නේ කොහොමද? මම රංජිත් මොනසිංහ සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයේ අංක 2 යටතේ තරඟ වදින්නේ. මම අවුරුදු 16 දී ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රේෂ්ඨයෙන්ම නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජාතික ශික්ෂණවේදී ඩිප්ලෝමාව හදාරලා ගුරුවරයෙක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක සහ
මොණරාගල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර පාසල් කීපයක සේවය කළා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කයේ පාසල් ප්‍රධාන ජාතික පාසල් දෙකක් දෙයන්දර ජාතික පාසල සහ නාරන්දිනී ජාතික පාසලේ ගුරුවෙක් විදිහට වැඩ කළා. ඒ වගේම මුලටියන අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයෙක් විදිහට කටයුතු කරලා ඒ අතරතුර නිලෝලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරා. ඒ අතර අවුරුදු 20 ඉඳලා අපි ප්‍රාදේශීය දේශපාලන ප්‍රවේශ වෙලා ප්‍රාදේශ සභා 3ක മന്ത്രിවරයෙක් සහ විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීයෙක් විදිහට ඉඳි මාතර නගරයේදී සිදුණු කුරුඳු පොළු සිද්ධිය හරහා මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් එක්ක එකතු වෙනවා පොන්සේක මහත්තයාගේ. ඊට පස්සේ ඒ තුලින් පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභා മന്ത്രിවරයෙක් කියලා අද දවසේ නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා නැවත එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගයට ගිහිල්ලා සමගි ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා. අතනින් මෙතනට කොහොම වුණත් දැන් අන්තිමේදී නැවතිලා තියෙනවා එතුමා සමගි ජන බලවේගයත් එක්ක. අපි හිතනවා ඉදිරියට මේ සාකච්ඡාවට පෙර අපි සාකච්ඡා කරපු විදිහට නම් එතුමා සහතිකයක් දුන්න සමගි ජන බලවේගයේ හැරදාලා නම් යන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. කොහොම වුණත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට තමයි එතුමා හැමදාම කටයුතු කරේ. දැන් ඔබතුමාලා දෙදෙනාම ප්‍රධාන පක්ෂ ධාරාවන් දෙකක් අලුතින් ආරම්භ කරපු පක්ෂ දෙකක් එක තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳීගෙන ආපු කොටසක් පොදු ජන පෙරමුණ විදිහට කටයුතු කරද්දී එක්සත් ජාතික පක්ෂයෙන් බෙදීගෙන ආපු කොටසක් සමගි ජන බලවේගයේ විදිහට කටයුතු කරනවා. දැන් මේ කරුණු කාරණාත් එක්ක ඔබට හිතෙන්නේ නැද්ද බෙදීමක් නිසා ඔබට අවස්ථාවක් ලැබුණා කියලා? ඔබතුමාලා විද්වතුන්, නමුත් විද්වතුන් ඕන කියලා ජනතාව කිව්වට මෙතෙක් දවසක් ඒක යථාර්ථයක් වුණ ඉතාමත් අල්පය විදිහට. නමුත් දැන් මේ බෙදීම නිසා කියන්නේ වෙනද නැත්නම් ওই පක්ෂ දෙක වෙන වෙනම ගියා නම් හම්බෙන්නේ කිහිප දෙනෙක්ට විතරයි අවස්ථාව. නමුත් දැන් ඒ ප්‍රමාණය ඩබල් වුණා කිව්වොත් අපි නිවැරදි. ඉතින් මේ කාරණාවත් එක්ක ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ බෙදීමත් එක්ක ඔබතුමාට අවස්ථාවක් ලැබුණා කියලා? ඔව් ඇත්තටම මේ 2015 ජනවාරි 9 මේ තමයි ලංකාවේ දේශපාලන වංශකතාවේ එක හැරුම් ලක්ෂයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වීමත් එක්ක එතුමා වටා හිටිය බොහෝ කොටස් එතුමා හැර යනවා. ඒ හැර යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි විකල්ප කණ්ඩායමකට මුල් වෙලාවේ එකතු වෙලා අපි පළාත් සභාව, ප්‍රාදේශ සභාව සහ පාර්ලිමේන්තුවේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඒකබද්ධ විපක්ෂය කියලා නම් වුණා. ඒ වෙනම හිටියේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා එකතු වුණු එතුමා නවසරයක් මෙරටේ බලයට ගේන්න ඕන කියලා අරගල කරපු කණ්ඩායම විදිහට තමයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්ටු විදිහට එන්නේ. දැන් උදාහරණයකට මම හක්මනාසනේ අද දවසේ සංවිධායකවරයා පොහොට්ටුවේ. නමුත් දැන් එදා දවසේ එහෙම බෙදීමක් නොවුනම් මම සංවිධායකවරයා වෙන්නේ නැහැ. ඒකේ පරණයි හිටියා. මං හිතනවා මං අහපු ප්‍රශ්නේ හරියටම හරි කියලා. හරියටම හරි. ඒ නිසා අපිට වටිනකමක් ලැබුණේ ඒක. අපි දස ගාණක් විශ්වවිද්‍යාල තුල වගේමින් එළියට ඇවිල්ලා රටේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක දේශපාලනය කරපු මිනිස්සු. එතකොට අපිට අර සාම්ප්‍රදායික මේ ඒ තිබුණු බලකඳුරු කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා අපිට වටිනාකමක් ආව මේක ඇතුළේ. ඒ වටිනාකමක් ආව. ඒ වටිනාකම තුල අපිට දැන් උදාහරණයකට මම මගේ ආසනය ඇතුලේ අපි දෙන්නම එකම ආසනේ. ඒකයි මම ආරම්භයේදීත් කිව්වේ මෙතුමාලා දෙදෙනාම විශේෂයි කියලා. එකම ආසනේ එකම අංකය යටතේ තමයි මෙතුමාලා දෙදෙනා තරඟ කරන්නේ. මම හිතන්නේ ඔබතුමාගෙන් මම අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු වෙච්ච පිළිතුර ලැබුණා. ඒ වගේම ජනතාව විදිහට ඔබට තීරණය කරන්න පුළුවන්. දැන් අපි රංජිත් මොනසිංහ මැතිතුමාගෙන් අහුවොත් මේ පක්ෂ දෙකඩ වීමත් එක්ක ඔබතුමා විද්වතෙක් විද්වතුන් ඕනේ කිව්වට අපිට ඒක යථාර්ථයක් විදිහට දකින්න ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂෙ හිටියනම් ඔබට ওই තැන ලැබෙවිද නැත්නම් මේ පක්ෂ දෙකට වීමත් එක්ක ඔබට අවස්ථාවක් ලැබුණද මෙතුමා කිව්ව විදිහට නැත්නම් වෙනම වටිනාකමක් ඔබතුමාට ලැබුණා කියලා ඔබතුමා හිතනවා? නෑ මම එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් ඒ කියන්නේ අරගල කරපු කෙනෙක් හැමදාම ඔය පක්ෂ සමාජිකත්වයට අහෝසි වෙලා තියෙන අවස්ථා දෙකකදී හැබැයි අවසානයේ මම හක්මනාසනේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා කරන් පස්සේ අනිවාර්යයෙන්ම මට එක්සත් ජාතික පක්ෂයේ මේ දෙකට නොවුණත් අනිවාර්යයෙන්ම මට පාර්ලිමේන්තු අපේක්ෂකත්වය හිමි. සමගි ජන බලවේගතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඔය මාතරින් පටන් ගත්තු පාගමනේ එතුමා ඕන කියලා පටන් ගත්තු පාගමනේ
පළවෙනි සමාජිකයෝ 4 දෙනා හිටියේ 4 දෙනාගෙන් එක්කෙනෙක් මම. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තුල ඉන්න පළවෙනිම සමාජිකයෝ 4 දෙනා වෙනකොට මම එතුමාගේ ලිස්ට් එකේ උඩින්ම මම අනිවාර්යෙන්ම ඉන්නවා. ඒක නිසා මට අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයෙන් උනත් එක්සත් ජාතික පක්ෂයේ තිබුණා. මම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා. ඒ නිසා අනිවාර්යයෙන්ම මට පාර්ලිමේන්තු අපේක්ෂකත්වය හම්බ වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ ඒකේ. හැබැයි පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඉතින් මේ අපි දෙන්නටම තියෙනවා. අපි සරත් දලුස් මැතිතුමාටත් අපි දෙන්නටම තියෙන ප්‍රශ්නේ තමයි වර්තමාන මේ දේශපාලනයේ තුල අපි දෙන්නම වෘත්තීය වේදින් සාමාන්‍ය ගුරුවරුනේ. මේ මුදල් එක්ක සරණක් තියෙන්නේ. හැබැයි ඒ සරණ අපි දෙන්නටම මෙතුමාටත් තියෙනවා මටත් ශක්තිය තියෙනවා. ඒ කියන්නේ අපිට මුල්‍යමය පැත්ත අඩු වුණාට අපි ජනබලයත් එක්ක අපි ඉන්නේ. අනිවාර්යයෙන් මේ කියන්නේ දැන් මූල්‍යම දේවල්. ඒව එහෙමත් නැත්නම් සල්ලි කියන දේ හැමදාම තියෙන දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම ජනතාවත් නිතරම සල්ලි තියෙන අපේක්ෂකෙක් එක්ක ඉන්නේ නැහැ. මොකද ජනතාවට ආදරය කරන සැබෑ නායකයෙක් එක්ක තමයි ජනතාවත් නිරතුරුව කටයුතු කරන. අර කතාවක් තියෙනව නෙමෙයි. දලඹුවේ කාලේ ගොඩක් අය ලං වෙන්නේ නැහැ. නමුත් මේ දලඹුව ලොකු වෙලා සමනලෙක් වුණාට පස්සේ මේ සුන්දරත්වයේ විඳින්න හැමෝම ලං වෙනවා. අලුතෙන් අපේක්ෂකයෙක් විදිහට එන එක ලේසිද එහෙමත් නැත්නම් අමාරුද? දැන් අතරම මට ඒක මේ අලුත් දෙයක් වුණේ නෑ. එදා මහින්ද මහත්තයා පරිදිලා ගෙදර ගිය දවසේ ඉඳන් මම එතුමා වෙනින් දේශපාලනය කරා. එතුමා නැවසරයක් මේ රටේ නායකයෙක් බවට පත් කරන්න එතුමාගේ රජයක් පිහිටීම තමයි අපේ අරමුණුනේ. එතකොට එදා ඉඳන් අපිට මේක දැන් මම 2015 මහ මැතිවරණය කරා සංවිධායකයට මම ඡන්දය ඉල්ලුවේ නැහැ. 2018 පෙබරවාරි 10 ප්‍රාදේශීය සභා මැතිවරණය මම මෙහෙව්වා. ඒ වගේම 2019 නොවැම්බර් 16 ජනාධිපති මෙහෙව්වා. විතරක් නෙවෙයි මට පුළුවන් වුණා ලංකාවේ ආසන 164න් දෙවෙනි තැනට මගේ ආසනෙ ගේන්න. පළවෙනි තැන දලසනතුමාගේ කමරුටි ආසනේ, දෙක මගේ මේ හක්මන ආසනේ. ප්‍රතිශතයක් කරගත්තොත් 71.5යි 3යි කමරුපිටිය. මම හක්මන විදියට 71.1.3. එතකොට අපිට ඒ අර දිග කාල සීමාවක් තුළ මහින්ද මහත්මයාගේ දේශපාලනය කරන නිසා මේක 아무තු අලුත් දෙයක් වුණේ නැහැ. අලුත් දෙයක් වුණේ නැහැ. දිගටම අපේ දේශපාලන ක්‍රියාවලිය තුළ අපි මේ පෞද්ගලික ගත්තොත් මගේ ආසනය ඇතුලේ ප්‍රාදේශීය සභා 3ක් තියෙනවා. පස්කොඩ මුල තියෙන හක්මන කියලා. මේ සභා සීමාන් තුනේ තියෙනවා වසම් ග්‍රාමසේවක වසම් 125. මේ 125ම ඇතුළේ මම ඇවිදලා මිනිසුත් එක්ක වැඩ කරලා ශාඛා සමිති, කාන්තා සමිති, තරුණ සමිති පිටවල මිනිසුත් එක්ක ලං වෙලා බොහොම ලෙන්ගතුව ආපු ගමනක් පහුවේ කාලේ පුරාම. එතකොට ඔබතුමා තැනකදී සඳහන් කරා ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැරදීමත් එක්ක එතුමා වෙනුවෙන් දේශපාලනය කරන්න ආරම්භ කරනවා කියලා. එතකොට ඔබතුමාගේ මම මෙහෙම ප්‍රශ්නයක් කියවතින් ඔබතුමා දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්ද එහෙමත් නැත්නම් ජනතාව වෙනුවෙන්ද කියලා? ඔව් නෑ ඒක ප්‍රධාන කෝණ දෙකකින් අපි කතා කරන්නේ. ඒ මම කිව්ව ප්‍රධාන හේතුව තමයි දැන් පහුගිය කාලේ පුරාම කියන්නේ 2015 ජනවාරි 8 මැතිවරණ වෙනකම් අපේ රට තුළ තුන් දේශපාලන ගමන, ඒ දේශපාලන සංස්කෘතිය තුළ අපි දැක්ක ජයග්‍රහණයන් රාශියක් අපි අත්පත් කරගත්තා. විශේෂයෙන්ම යුද්ධ ජයග්‍රහණය වගේම අපේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය වගේම වේගයෙන් ලෝකෙ ඉස්සරහට යන රටක් බවට ආර්ථික වශයෙන්, සමාජික වශයෙන්, සංස්කෘතික වශයෙන් ලෝකෙ වේගයෙන් ඉදිරියට යන රටක් බවට ඒ මේ යුද්ධයෙන් පස්සේ කෙටි කාල සීමාවක්පත් වුණා. ඒතර අපි දැක්ක හිටේ ගමන් මේ ආපු වේගවත් ගමන නැවතුණා. එතුමාගේ පරාජයත් එක්ක මේ වේගයෙන් ආපු ගමන නැවතුණා. ඒතර ඒ ගමන නැවතීමත් එක්ක දැන් අපිට ඇත්තටම මේ තැන ඉන්නේ එතුමා සමග සිටි සමහර කණ්ඩායම් එතුමා දාලා යනවා. එතුමා දාලා ගියාට පස්සේ අපි බොහොම වේගයෙන් ස්ථාන පිරෙව්වා. ඒ ස්ථාන පිරෙව්වා. මොකද මිනිස්සුන්ට ඕනුනේ මහින්ද මහත්තයා නායකත්වය. මිනිස්සු ආදරය කරා මහින්ද මහත්තයට. මහින්ද මහත්තයා අපි දැක්ක විදිහට මේ දේශපාලන අපිට හම්බුනේ ඉතාමත් ලෙන්ගතුම නායකයෙක්. ඒතර මිනිස්සුන්ගේ තුන ආදරය. අපි ගම් වලට ගියාම මිනිස්සු අපිට වඩා ඉස්සරහට ඇවිල්ලා කිව්වේ මහින්ද මහත්තයන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් කරන්න කියලා. මහින්ද මහත්තයන් අලුත් දේශපාලන පක්ෂයක් හදන්න කියලා. මිනිස්සු තමයි ප්‍රයෝජනය කරේ. එතකොට අපිට අර හිටපු මේ විවිධ තැන්වල තිබුණු මාතෘකා එක්තැන අරගෙන මහින්ද මහත්තයා තමයි එතන පරමාදර්ශී නායකයෙකුට පත් වුනේ. ඒ නිසා තමයි අපි එතනට එන්නේ. හරි. ජනතාවගේ ඉල්ලීම මත මෙතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක එහෙම එකතු වෙලා දැන් පොදු ජන පෙරමුණත් එක්ක මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන සූදානම් වෙනවා. එතුමා කියන විදිහටත්
අලුත් අපේක්ෂකයෙක් විදිහට ඉස්සරහට එන එකේ යම් අපහසුතාවයක් තියෙනවා. කලිනුත් ඔබතුමාලා සඳහන් කරා මූල්‍යම ගැටලුකාරී තත්වයක් උද්ගත වෙනවා කියලා. මොකද අනිත් අපේක්ෂකයින් බරසාර විදිහට මේ මැතිවරණයට වියදම් කරනවා. දැන් රංජිත් මුණසිංහ මහත්තයාගේ මම මේ ප්‍රශ්න අහුවතින් ඔබතුමා දේශපාලනයට අලුත් නැති වුණාට මහා මැතිවරණයක් කියන අත්දැකීම ඔබතුමාට අලුත්. මේ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී දැනුණු අභියෝග කොහොමද? නෑ මම මහා මැතිවරණයටත් මම අලුත් නෙවෙයි කියලා මට හිතෙන්නේ. මම අවුරුදු 30ක් තිස්සේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට මාතර එක්සත් ජාතික පාක්ෂිකයාගේ හදවතේ ළඟින්ම හිටි පුජ්‍යලයා ගොඩක් වෙලාවට මම දුකේදී මුළු දිස්ත්‍රික්කේ පුරාම පාක්ෂිකයාගේ දුකේදී හිටි අපි. සමහර වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, කැබිනට් ඇමතිවරයා දිස්ත්‍රික්කේ නැති වෙලාවේ අපේ පාක්ෂිකට හිරියරක් වුණත් එතෙන්ට ගියේ අපි. ඒ නිසා මම හිතනවා මේ අලුත් අපේක්ෂකයෙක් වෙන්නේ නැහැ කොහොමත්ම මේ අපි අවුරුදු 30ක්ම මාතර දේශපාලනය කරපු නිසා. ඒක නිසා මම හිතනවා මේ අලුත් කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපිට තියෙන පොඩි ප්‍රශ්නයක් මේ මුල්ලේම ගැටලුව තියෙනවා. හැබැයි මුල්ලේම ගැටලුව තිබ්බට අලුත් මේ පාර්ලිමේන්තුවට ඉල්ලන්නේ උගත් බුද්ධිමත් වැදගත් පිරිසිදු මිනිස්සු. ඉතින් මේ අපිට ඔය කියන එයින් එහා ගිය අපිරිසිදු කියන කෑල්ල කොහෙවත් නැහැ. ඒක නිසා මාතර දිස්ත්‍රික්කේ පුරාම මමත් ලක්ෂ ගාණක් දරුවන්ට උගන්වලා තියෙනවා. මම ක්‍රීඩා ගුරුවරයෙක්, ක්‍රීඩා පුහුණුකරුවෙක්. ඒ වගේම මම උගන්වපු දරුවෝ ඉන්නවා මේ වෙනකොට රැකියාව කරන ක්‍රීඩා පුහුණුකරුවෝම ඉන්නවා 100කට එහා ප්‍රමාණයක්. ක්‍රීඩා ශාස්ත්‍රයේ රැකියාව කරන අය ඉන්නවා. ඒක නිසා අපිට මේ මැතිවරණයේදී ජනපදනම තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ මාතර දිස්ත්‍රික්කයේ පුරා යද්දී අපට දැනෙනවා 100ට අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ 99.9%ක්ම වගේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒ නිසා අපිට මේ අභියෝගයක් වෙන්නේ නැහැ මේක. හරි. දැන් බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි පාර්ලිමේන්තුවට නවකයෝ ඉදිරිපත් වෙන්න ඕන කියන දේ. මොකද අපි හැමදාම දකිපු මුහුණු තමයි මේ 225 අතර ඉන්නේ. ඒකින්ද මේ 225ම එපා කියලා ජනමතයකුත් ගොඩ නැගුණා. ඒකත් එක්ක තමයි මේ නවකීන්ට වැඩි අවස්ථාවකුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඔබතුමා හිතන විදිහට පාර්ලිමේන්තුවට නවකීන් එන්න ඕනේ ඇයි? නවකීන් මම මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපේ සරත් දල්විස් මැතිතුමා නවකේ. හැබැයි මම දකින්නවා මේ පාර්ලිමේන්තු ලිස්ට් හැම එකම ඉන්නේ පරණ ඔය එපයි කියන 225ම වගේ ඉන්නේ එපයි කියපු අය. ඒ අතරේ තමයි මේ කීප දෙනෙක් ඉන්නේ නවකයෝ. ඒක නිසා නවකයෙන් එන්න ඕනේ මෙහෙමයි. ඉතින් ඇත්තටම රටේ මිනිස්සුන්ගේ පුරුද්දක් විදියට ඉස්සර අරක්කු බෝතලයට, බියර් බෝතලයට අපි දැකලා තියෙනවා අරක්කු ටැංකිය වලට පුරවලා කරාමුලින් ඇරලා මිනිස්සුන්ට බොන්න දීලා ඡන්ද එහෙම යුගයක් තිබ්බා. හැබැයි ඒ යුගය දැන් පොඩ වෙනස් වෙලා තියෙනවා. මැතිවරණ කරලාම මිනිස්සු ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ආයෙ නම් ඒකට අහු වෙන්නේ නැහැ කියන තැන ඉන්නවා. ඒක නිසා නවකයෙකුට, උගතයෙකුට, බුද්ධිමතයෙකුට පාර්ලිමේන්තුවේ යන අවස්ථාවක් තියෙනවා. මම හිතනවා මේක හොඳම වෙලාව උගත් බුද්ධිමත් වියත් වැදගත් මිනිස්සුන්ට යන්න. මම හිතනවා ජනතාව බුද්ධිමත් වෙයි කියලා මේ වෙලාවේ. අපිත් හිතනවා ජනතාව ඉතාමත් බුද්ධිමත් තීරණයක් මෙවර මැතිවරණයේදී දේවි කියලා මේ අපේක්ෂකින්ට ඒක තමයි අපිත් නිතරම කියන්නේ කතිරයට පෙර සිතන්න කියලා. දැන් සරත් දල්විස් මැතිතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහුවදී නවකයෝ ඉදිරියට එන්න ඕනේ ඇයි? මේ මහා මැතිවරණයට නවකයෙක් විදිහට පිරිසක් විශාල පිරිසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. දැන් ඔබතුමා හිතන විදිහටයි නවකයෙක් ඉදිරියට එන්න ඕනේ. දැන් අපි අද දවස් වෙනකොට අපි දන්නවා පහුගිය 19 ආණ්ඩුව ව්‍යවස්ථාවත් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරම් කරන්න දරුණා. එතුමාගේ ආශිර්වාදයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තැනට එන්නේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් තිබුණේ මේ පාර්ලිමේන්තුව සඳහා කරුණාකරලා උගත් බුද්ධිමත්වගේ වෘත්තිවේදීන් එන්න කියන යෝජනාව. එතුමා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ මාතෘකා දැන් අපි දන්න ස්ථිර වශයෙන්ම ඉන්න කැබිනට් එක 30යි. හැබැයි කැබිනට් එක ඇතුලේ රාජ්‍ය අමාත්‍යාංශ ගොඩක් බෙදෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යාංශ බෙදනකොට ඒවට යම් මේ වෘත්තීයමය සුසුකම් තියන අය යම් වෘත්තීයමය සුසුකම් තියන අයගේ වැඩි තෝරා ගැනීමක් සිදු වෙයි කියලා. එතකොට අපි අර දැන් පහුගිය කාලේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කරපු සමීක්ෂණයක් තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරය ගැන වතපොත. ඉතින් ඒව හරියට බැලුවොත් ඒක අපිට හිතෙනවා මේක ඇතුලේ මොනතරම් ඇකඩමික් කණ්ඩායමක් හිටියද නැද්ද කියලා.
එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීම වෙන්නේ විශේෂයෙන්ම අර ඒ සාම්ප්‍රදායික කොටස් වලට අමතරව අලුතෙන් එන අය යම් වෘත්තීමේ සුසුකමක් තියෙන කණ්ඩායම් මේකට එන්න. එහෙම වුණොත් යම් තැන්වලදී තාක්ෂණික වශයෙන් අමාත්‍යාංශයකට තාක්ෂණික වශයෙන් ඒ දැනුම තියෙන කණ්ඩායම් වලට මේක කරන්න පහසුයි කියන එක. මම හිතනවා ඒක ලංකාවේ දේශපාලන ටිකක් අලුත් දෙයක් වේවි. හොඳ ප්‍රවේශයක් වේවි. දැන් අපිට සද්දාම් උදාහරණයකට මම චන්දිල්ලන් සුදනකට මම රාවල විද්‍යාලේ හිටියේ. මගේ යාළුවා මගෙන් ඇහුවා ඇයි චන්දිල්ලන් යන්නේ? ටියුෂන් එකක් කරන් ඉන්න පුළුවන් මේ ගානක් මාසෙට හම්බ කරගෙන මොනවාටද මේ අනුන්ගේ කරදර ඔලුවට ගන්න යන්නේ? හරි. දැන් යාළුවෝ ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ මමත් අහන ඔබතුමාගේ දැන් ටියුෂන් එකක් කරගෙන ඔහේ ඉන්න තිබ්බ කාලේ අය ඔබතුමා ජනතාව වෙනුවෙන් දේශපාලනයට එන්න හිතන්නේ. ඇත්තටම දැන් මේ පෞද්ගලිකත්වයේ ගත්තොත් ඒකට මේ දැන් අපේ මගේ ගෙදර පිරිතෙන් නිසා දරුවන්ගෙන් අහුවොත් ඉන්නේ ප්‍රශ්නේ කියයි නෑ තාත්තා එහෙම කරනම් හොඳයි කියලා. හැබැයි මම මෙරටේ සාමාන්‍ය මිනිහෙකුට විශ්වවිද්‍යාල යන කෙනෙක්. මගේ තාත්තා විදුහල්පති කෙනෙක්. ක්‍රිකට් පදින ඇමතුමාට පෙර ගුරුවරයෙක්ගේ වැටුප ඉතාම සොච්චාම් වැටුපත් තිබු කාලයක්. තාත්තේ කාලේ මට කිව්වේ මේ නම්බුකාර හිඟන්නන්ගේ රස්සාව ගුරුවරයෙක්. නම්බුකාරයි පුංචි ගානේ හම්බුනේ. හැබැයි ක්‍රිකට් පදින ඇමතුමාන් පස්සේ මේක වෙනස් වුණා. වෙනස් වෙලා ගුරුවරුන්ට යම් මේ සමාජ ක්‍රමයට මම කියන්නේ ඒක 100ක් ගැලපෙනවා කියලා. නමුත් එදා තිබුණ තත්ත්වෙන් ලොකු මේ සහනයක් ආව ජපන්තුමාගේ මේ වැටුප් ක්‍රමය. ඉතින් දැන් අපි එහෙම සාමාන්‍ය විදිහට මේ විශ්වවිද්‍යාලයේ මිනිස්සු ඉතින් අපිට මම පෞද්ගලිකව අපිට වක්කීමක් තියෙනවා. මේ රටේ අපිත් එක්ක සාමාන්‍ය මිනිස්සු ගැන දෙවෙනි අපි එහාට ගිහිල්ලා අපසට හැරලා මිනිස්සුත් එක්ක වෙනුවෙන් යමක් කරන්න. දැන් මම පෞද්ගලික විශ්වාස කරන අපේ රටේ මම එදාන් විශ්වාස කරා නිලධාරියෙක් වෙන්න. මම පෞද්ගලිකව රාජ්‍ය පරිපාලනය අධ්‍යයන පරිපාලනය මේක විභාගයක් කරපු කෙනෙක් නෙමෙයි. මට විශ්වාසයක් තියෙනවා මේ රටේ මිනිස්සුත් එක්ක මිනිස්සුන් යමක් කරන්න ඕන නම් ඒ දේශපාලන බලය සහිත කණ්ඩායමක් එක්ක ඉන්න ඕන. දැන් අපි දිග කාලයක් මාක්ස්වාදය ගැන කතා කරපු කණ්ඩායම විශ්වවිද්‍යාලය ඇතුලේ. ඉතින් ඒව අපේ ඔළුව අතරක් තියෙනවා. හැබැයි අපි ඒව ප්‍රායෝගිකව අද දවසේ අපි ජීවත් වෙන අපි දායකත්වයේ දක්වන දේශපාලන පරිසරයත් එක්ක ඒව ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අර අපේ පෞද්ගලිකත්වය ගැන හිතන්නේ නැතුව අපිට පුළුවන් වෙලාවේ අපේ මිනිස්සු වෙනුවෙන් මේ රටේ සාමාන්‍ය මිනිස්සු පීඩිත මිනිස්සු අපිත් එක්ක හිටිය මිනිස්සුන් යමක් කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි දේශපාලන වශයෙන් නායකත්වයක් ගැනීම. හරි. ඊටමත් පැහැදිලි. දැන් ජනතාව විදිහට මටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් පරණ අය පැත්තකින් තියලා ඇයි අපි නවකයෝ තෝරගන්න ඕන? ඔබතුමා හිතන විදිහට දැන් අර හැමදාම අපි දේශපාලනයේ එහෙමත් නැත්නම් මැතිවරණේ පාර්ලිමේන්තුවේ දැකපු මාතර දිස්ත්‍රික්කයේ ඉන්න කලක් දේශපාලනය කරපු පිරිස වෙනුවට නවකයෙක් විදිහට අපි ඔබතුමාව තෝරගත්ත යුත්තේ ඇයි? මෙහෙමයි. ඇත්තටම දැන් අපි දැක්කේ මේ මෑත ඉතිහාසයේ පුරාටම දැක්කේ ගොඩක් වෙලාවට පාර්ලිමේන්තු ඉල්ලන්නේ පර්මිට් එක ගන්න සුඛෝභෝගී ජීවිතයක් ගත කරන තමයි අපි මේ කියන්නේ 1970ට කලින් 70න් පස්සේ දිගටම දැක්කේ ඔහුගේ සුඛ විවරණය සඳහා ඡන්දිල්ලන ක්‍රමවේදයක් තමයි අපි දැක්කේ. ඕන තරම් වියදම් කරනවා. හැබැයි වියදම් කරනවා වගේ 100,000 ගුණයක් උපයා ගැනීමේ අරමුණෙන් තමයි අපි දැක්කේ. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. මේක වෙනස් කරන්න නම් උගත් වියත් පිරිසක් යන්න ඕනේ. හැබැයි දැන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තාන් පස්සේ අපි දකිනවා මේ පොදු ජන පෙරමුණ ඇතුලේ දාපු නාම යෝජනා ලිස්ට් එක බැලුවන් පස්සේ මාතර දිස්ත්‍රික්කය ගත්තාන් පස්සේ අලුතෙන් ඉන්න උගත් වියත් කියලා මේ සරද්දල්ලිස් මෙතුමා හැරුණාන් පස්සේ අනිත් ඔක්කොම ඉන්නේ අර ගොඩේම ඉන්න ටීම් එක. හැබැයි මේ හොඳ හිටපු ඇත් ඉන්න හොඳයි. හැබැයි අර ගොඩේ මුල් ලංකාවම ගත්තන් එහෙමයි. හැබැයි අපේ සමගි ජන බලවේගයේ ලිස්ට් එක ගත්තාන් පස්සේ අපි ඊට වඩා ලොකු වෙනසක් කරලා තියෙනවා. මම හිතනවා ඒ කියන්නේ රට ඉල්ලන කණ්ඩායමක් අපි සමගි ජන බලවේගයේ පක්ෂ විදියට ජනතාව ඉල්ලන කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ පිරිසිදු දේශපාලන වැඩපිළිවෙලක් තියෙන දැක්මක් තියෙන කණ්ඩායමක් අපි දාලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ කණ්ඩායම ගත්තත් අපේ අරමුණ වෙලා තියෙන්නේ රටට ජනතාවට සේවයක් කිරීම තමයි අපේ අරමුණ. අපි දැන් අපි පෞද්ගලිකව අපේ ජීවිත ගත්තන් පස්සේ දැන් මමත් මගේ අම්මයි තාත්තයි රස්සාව කරන්නේ නැහැ. හැබැයි අපේ ගෙදර සහෝදරයෝ 5 දෙනාම රැකියාවල් කරනවා. අපි මේ අවුරුදු 30ක දේශපාලන ඉතිහාසයේ පුරාවටම අපිට ලැබිච්ච දෙයක් නැහැ. අපේ ගෙදරකට ගියත් ඕන කෙනෙක් දන්නවා දැක්කම දන්නවා මේ මිනිහා මේ අවුරුදු 30ක් දේශපාලනය කළා පළස්ස බවකත් ඉඳලා උපයාගත්තු දෙයක් නැහැ. ඒක නිසා ජනතාවට විශ්වාසයක් තියෙනවා අපි පාර්ලිමේන්තු ගියත්
මේගොල්ලෝ ජනතාව වෙනුවෙන් සේවයක් කරයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක නිසා අපි වගේ අය මම හිතනවා අපේ සරත් දලස් මැතිතුමා අපි දෙන්නම එකම ශේෂ්ත්‍රයේ එකම මට්ටමේ. අපි උපයාගත්ත දෙයක් නෑ. අපි හැමදාම ජනතාව වෙනුවෙන් සේවය කළා තියෙනවා. පාර්ලිමේන්තු ගියත් අපි මෙතනම තමයි ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා මේකේ වෙන අපේ පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපි වගේ අය ගියන් පස්සේ ජනතාවට යහපතක් වෙනවා. හැබැයි අපි දැක්කේ නැහැ පහුගිය කාල වකවානුව තුල දේශපාලන වෙන බොහෝ දෙනා පර්මිට් එක ගන්න, හයිවේ පර්මිට් එක ගන්න, එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික වාහන පර්මිට් එක ගන්න, විදේශීය සංචාර වගේ ඒගොල්ලෝගේ පෞද්ගලික අපේක්ෂාවන් සඳහා පාර්ලිමේන්තුව දොර ඇරලා පාර්ලිමේන්තුව ඇතුළට යන්න තමයි අපි දැක්කේ. බහුතරයක් 100%ක් නෙවෙයි. ඉතින් මේක වෙනස් වෙනවා මම හිතුවා මේක වෙනස් වෙයි කියලා මේ මැතිරණේ හොඳ මැතිරණයක් මේක මේ මොලෙත් තරම් ඡන්ද වලට යාවි කියලා අපි විශ්වාස කරනවා ඡන්දදායකයා. ඔව් කොරෝනා නිසා අපි හිතනවා ජනතාව මොලෙන් තීරණයක් ගන්න කියන කරුණු කාරණාව අමතක කරන එකක් නැහැ කියලා අපි හිතනවා ජනතාව මෙතුමා කිව්වා වගේම මොලෙත් අරගෙන ඡන්ද වලට ගිහිල්ලා ඡන්දය භාවිත කරાવી කියලා ඔබතුමා හිතනවද ඔබතුමා පාර්ලිමේන්තුවට යන සුදුසුයි කියලා? අනිවාර්යෙන්ම මම සුදුසුයි කියන්නේ මගේ හෘද සාක්ෂියට අනුව අපි වගේ මිනිස්සු පාර්ලිමේන්තුව යනවා. අපි ජනතාව වෙනුවෙන් අපි ජීවිත කාලයේම අවුරුදු 16 දේශපාලන දෙන්නේ. ජනතාව වෙනුවෙන් අපි කරපු සියලු දේවල් අපේ ජීවිත සමහර වෙලාවට ජීවිතය මරණය අතර සටන් කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන් අපි වෙඩි පහර වලට ලක් වෙලා තියෙනවා. ජනතාව වෙනුවෙන් අපි මංචු දාලා කූඩුවට ගිහිලා තියෙනවා. හැබැයි ඒ කිසි වෙලාවක අපි වැරදි කළා නෙමෙයි. අපි ජනතාව සුරක්ෂිත කිරීම සඳහා කුරුඳුපොළ සිද්ධිය වුණත් කුරුඳුපොළ සිද්ධිය අපි රටට ඕන නායකයෙක් ඉල්ලගෙන අපි ගියාම අතරින් පටන් ගත්තා වැඩි. පටන් ගත්තන් පස්සේ ඉතින් අපේ මිනිසුන්ට ගැහුවන් පස්සේ අපේ මිනිස්සු වැටෙනවා තුවාල වුණා. අවසානයේ අපිම මංචු දාලා කූඩුවට අරන් ගිහලා කූඩුවෙත් දාගෙන හිටියා. හැබැයි ඉතින් ඒතකොට ජනතාව දන්නවා හැමදාම ජනතාව වෙනුවෙන් හිටිය අපි කියලා. තවත් අපිට වැඩි කාලයක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ ගියත් අපි අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් සේවය කරනවා. අනිත් එක අපි ගුරුවරුන්ට බොරු කියන්න බෑ. සාමාන්‍ය ගුරුවරු බොරු කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගුරුවරයෙක් පාර්ලිමේන්තුව යන එක වඩාත්ම සුදුසුයි කියලා හිතනවා. හැබැයි මම කියනවා මේ උගත් වියත් කියලා කණ්ඩායමක් ඉල්ලුවා. වියත් මග කියලා. හැබැයි ඒගොල්ලෝ මේ දිස්ත්‍රික්කයට වැටුන්නේ නැති එක ප්‍රශ්නයක්. ඒගොල්ලෝ මම හිතනවා බොහෝ දෙනෙක් බලාපොරොත්තු හිටියා මේ පාර්ලිමේන්තු ලිස්ට් එකට දිස්ත්‍රික් වලින් එක්කෙනෙක් දෙන්න හරි මේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ ඒ වගේ අය වැටෙයි කියලා. කොහොම වැටුන්නේ නැහැ නේ ඒක ප්‍රශ්නේ තියෙන්නේ. රංජිත් මොනසිංහ මහත්තයා ඉස්සෙල්ලත් එකවරක ප්‍රකාශ කරනවා දැන් පොදු ජන පෙරමුණ කියන කණ්ඩායම ඇතුලේ බලාපොරොත්තු වෙච්ච තරම් වෙනසක් ඇතිුනේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ ගත්තත් සරත් අල්විස් මැතිතුමාට අවස්ථාවක් හම්බුණාට එවැනි අනික් පිරිස් වලට වැඩි අවස්ථාවක් හම්බුනේ නැහැ. මේ ලිස්ට් එක දැක්කට පස්සේ මේක ඉතාමත් ප්‍රායෝගිකව පේන්න තියෙනවා කියන කරුණු කාරණාව මෙතුමා කියනවා මේ මාතර දිස්ත්‍රික්ක විතරක් නෙවෙයි මේ තත්ත්වය මුළු ලංකාවම ගත්තත් ලංකාවෙම මේ තත්ත්වය තියෙනවා කියලා. දැන් සරත් අල්විස් මැතිතුමාගේ මම මෙහෙම ප්‍රශ්නයක් මාතර දිස්ත්‍රික්කයේ අපේ රංජිත් මැතිතුමා කියන විදිහට මේ ප්‍රශ්නේ තියෙනවද? මාතර දිස්ත්‍රික්කයේ අපේ දැන් පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු 7 දෙනෙක් ඉන්නවා. පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු 7 දෙනෙක් ඉන්නවා. අපි 3 දෙනයි අලුත් අය ඉන්නවා. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් මම අනිත් කෙනා අපේ කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරන අපේ පළාත් සභාවේ අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් වෙන විරසුමන විරසිංහ අනිත් කෙනා අපේ නිපුණ රණවක අලුතෙන්ම ආපු අපේ තරුණ අපේක්ෂකයෙක්. ටයිකෙක් ඉන්නවා. කරුණදාස කොඩිතුවක්කු අපේ මේ අප්‍රේල් සංවිධායකවරයා. ඔහු නැත මේ දිග කාලයක් දේශපාලන කරගෙන තමයි නමුත් ඔහු මේ තමයි පළවෙනි වරට එන්නේ. ඉතින් අර දැන් මෙතුමා කිව්ව දැන් වියත්මග ඇත්තටම දැන් හැම දිස්ත්‍රික්කෙම ගත්තොත් ඒකට අදාළ දැන් මේ වියත්මග කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වටා ගොඩනැගුණු ලංකා ඉතිහාසයේ මුල් වතාවට මම දැක්ක ලක්ෂණයක් තමයි දේශපාලනඥ අතරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දකින්න දේශපාලනඥ විදිහේ නෙවෙයි. එතුමා නිලධාරියෙක්. එතුමා ජනාධිපතිවරයා හැටිනකොට එහෙම කිසිම දේශපාලන තන්ත්‍රදරුව කෙනෙක් නෙවෙයිනේ මේ ප්‍රායි සභාවක හිටිය කෙනෙක් නෙවෙයි. එතකොට එතුමා වටා මෙරටේ දැවැන්ත මේ ඔය උගත් බුද්ධිමත් කියන කණ්ඩායම් එකතු වුණා. වියත්මග, එළිය, පෞර විවිධ වැඩසටහන් හරහා එකතුවීමක් වුණා. අර අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලනඥයෙකුට වඩා මේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ චරිතය වටා මිනිස්සුන්ට විශ්වාසයක් එකතු වුණා.
විශ්වාසයක දෙයක් තුනක්. ඒ නිසා තමයි ආරෝග්‍ය සංවිධාන කොට නැගුණේ. ඉතින් ඒතකොට ඒ සංවිධාන වල සමහර තැන් වල අය මේ ඡන්දය සඳහා ඉදිරිපත් වුණා. දැන් කොළඹ ගම්පහ වගේ බෞද්ධරයක් ඉන්නවා. දැන් අතර මාතර දිස්ත්‍රික්කයේ මේ අවශ්‍යතාවය ආවේ නැහැ. අපි ඒකට සම්බන්ධ වෙලා වියට්නාමයට අපි සම්බන්ධ වෙලා හිටිය අය. ඒ කණ්ඩායමත් එක්ක අපි වැඩ කරා. මොකද මම මගේ විශ්වවිද්‍යාලයේ ආදිදයන් සංගමයේ මම ජාතික සංවිධායකවරයා පුණ්‍ය විශ්වවිද්‍යාලයේ. ඉතින් අපි මේ කණ්ඩායම එක්ක වැඩ කරන නිසා අලුත් අවශ්‍යතාවයක් ආවේ නැහැ ඒකට. නමුත් අනිත් හැම දිස්ත්‍රික්කෙම අලුතෙන් එක්කෙනෙක් දෙන්නේ මේ වියත්මකට අදාළ වන අර මං කිව්ව වෘත්තිමය ප්‍රවේශයක් තියෙන ඔය අපි අර ඇකඩමික් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් කියන කැටගරියට අයිති වෙන අය හැම දිස්ත්‍රික්කයක් තුළම අපිට එකතු වෙලා ඉන්නවා. හරි. ඒ කියන්නේ දැන් මෙතුමන්ලා වියත්මක වගේ සංවිධානත් ආරම්භ කරන කලින්ම තමයි දේශපාලනයට එළිවිලා තියෙන්නේ. ඒ කියන කරුණු කාරණා අපිට පිළිගන්න වෙනවා. දැන් මම ඔබතුමාගෙන් අහුවතින් ඔබතුමා පාර්ලිමේන්තුවට යන සුදුසු කියලා ඔබතුමා හිතනවා. ඔව්. පැහැදිලිව මම සුදුසු කියලා මම හිතනවා. ඒකට පැති කීපයක් තියෙනවා. පළවෙනිම කෝණය තමයි අද දවසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාස කරන එතුමා බලාපොරොත්තු වෙන ඉතින් මේ අලුත් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් සහ වෘත්තිමය ප්‍රවේශයක් වෘත්තිවේදීන්ගේ ප්‍රවේශයක් ඕන කියන තැනදී අපි ඒ තැන ඉන්නවා. ඒක අපි වෘත්තිමය වශයෙන් සහ අධ්‍යාපන වශයෙන් අපි එතන ඉන්නවා. ඒ වගේම මේ අපි මේ දිස්ත්‍රික්කය ඇතුලේ විශේෂයෙන්ම මේ මගේ ආසනේ හක්මන ආසනේ ඇතුලේ අර එදා 2015 ජනවාරි 9 ඉඳන් මම ඒ මිනිසුන්ට නායකත්වය දුන්නු කෙනා. එයා දැඩි බලාපොරොත්තුවක් තිබුණා ඔහුගේ නායකයා දැන් ඇත්තටම අපි දෙන්නම් පළාත් සභාවේ හිටියේ. ඊළඟ පළාත් සභාව තුළ මට වැඩි මේ ඉල්ලුමක් තුනේ මට අධ්‍යාපනය වාර ගන්න කියන තැන. අපිට තුන ප්‍රධාන සුසුකම් එක එතෙන්ද. හැබැයි ඉතින් දැන් ඒ වෙනුවෙන් බලන් ඉන්න බෑ. අපේ ආසනීය මිනිස්සුන්ගෙන් සාධාරණීෂ්ඨ වෙන්න ඕන. ඒතකොට ඒ මිනිස්සුන්ට නායකත්ව දුන්න කෙනා විදිහට මම අනිවාර්යෙන් ඒ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී හිටින්න ඕන. ඒතකොට ඒකට පාර්ලිමේන්තුවට යා යුතුමයි. එයාගේ බලවත් ඉල්ලීම. ඇත්තටම දලසලහත් පෙරම ඇමතුමාත් කාංචන විජේසේකර ඇමතුමාත් තමයි මට බල කරේ මේ පාර්ලිමේන්තු ගමන එන්න කියන එක. ඒක කියන්න ඕන එතන සිටිය යුතුයි කියලා විශ්වාසය උන් දෙදෙනා සිටියා. නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරගය ඇතුලේ අපි ඉස්සරහින් ඉන්නවා කියන්නේ. හරි. දැන් ඔබතුමාලා දෙදෙනාම එකම ආසනයේ ඉන්න නිසා මම අහන්නේ දැන් එකම පළාත් සභාවෙත් ඔබතුමාලා දෙදෙනා කටයුතු කරනවා මේ. පෞද්ගලික තරහක් නෙවෙයි. දැන් පුංචි එක කරුණු කාරණා නිසා පළාත් සභාවේදීම රණ්ඩුනේ එහෙම නැද්ද ඔබතුමාලා දෙදෙනා? නෑ මෙතුමා මට උගන්වලා නෑ. හැබැයි අපි දෙන්න මම හැමදාම මෙතුමාට කිව්ව සරස් සර් කියලා. අපි ඒක පොඩි ගෞරවයක් තිබුණා. අපි මම හිතනවා අපි දෙන්න අතර තියෙන බැඳීම ඒ කියන්නේ දේශපාලන බැඳීමක් නෙවෙයි. ඒක නිසා ඒ දේශපාලන ඉක්මවාගේ බැඳීම. ඒ ඉක්මවාගේ බැඳීමක් තියෙන්නේ. ඒකත් එක්ක කවදාවත් අපි දේශපාලන නිසා දුරස් කරන්න බෑ ඒක. ඒක වෙන්නේ නෑ කවදාවත්. මම හක්මනාසනේ මෙතුම විතරක් නෙවෙයි. මහින්ද යාපාභිවර්ධන, ලක්ෂ්මන් යාපාභිවර්ධන, මේ නිරෝෂන් ප්‍රේමරත්න, පසඳ යාපාභිවර්ධන, ගරු සරත් දල්විස් මැතිතුමා, ඒ වගේම සරත් යාපාභිවර්ධන, එච්.ඒ. සේන එක ප්‍රාදේශ සභාවක් ඇතුළේ මම තනි සටන් කරුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනයි, එයින් දෙන්නෙක් කැබිනට් ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු 4 දෙනයි. මේ 4 දෙනා එක්කම මම 7 දෙනා එක්කම මම තනියම සටන් කරන්නේ. හැබැයි ගැටුම් ඇති වෙලා නැහැ කවදාවත්. ඒ කියන්නේ අපි බොහොම බුද්ධියෙන් මේ දේශපාලනය කරන්නේ. මගේ දේශපාලන ගුරුවරයා ලක්ෂ්මන් යාපාභිවර්ධන මැතිතුමා. එතුමා එක්කනම් පොඩි ගැටුමක් එක අවස්ථාවක ඇති වුණා. ඒ වුණාට මේ අපි බොහොම සංයමයෙන් දේශපාලනය කරනවා. ආත්මනාසනය තුළ අපි එහෙම කවදාවත් ගැටුම් නැති වෙලා නැහැ. අදටත් නැහැ. හැබැයි ඉතින් මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනය තුළ මම මේ කියන්න ඕනේ. අද දවසේ වෙනකොට මේ යන දේශපාලන කියන්නේ අපේ පක්ෂ නෙමෙයි. අපේ පක්ෂය ගත්තන් පස්සේ බොහොම සහජීවණයෙන් ඒ කියන්නේ සමානාත්මතාවය අපේ ඉන්න දමිළ අපේක්ෂක මහත්තයෙක් ඉන්නවා. අපේ ඉන්න මුස්ලිම් අපේක්ෂිකා මහත්මිය. ඒ වගේම වාමවාදී දේශපාලන නියෝජනය කර මහත්මයෙක් ඉන්නවා. ඊට පස්සේ බුද්ධිපත්‍ර මහත්මයා කියන පිරිසිදු දේශපාලනයට එතුමා නායකත්වය දෙන්නේ. හැබැයි මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ මෙතුමාලා ඉතාම වැදගත්. මම මේ කියන්නේ අපේ දේශපාලනයේ මේ වෙලාවේ කියන්නේ යන රටාව එච්චර හොඳ නැහැ. මුදල් විසිකරලා දවසට ස්ටිකර් කරපු වාහන 100ක් 200ක් මහා දැවැන්ත අඩි 100 200 කටවුට් ගහගෙන සල්ලි විසිකරන රාජපක්ෂ පරපුරේ මිනිස්සුත් මම හිතනවා දේශපාලනික ප්‍රචණ්ඩත්වයේ ඒක ප්‍රචණ්ඩත නෙමෙයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඊටාම භයානක දරුණු විදියට සිද්ධ වෙනවා. මම හිතනවා නැවත අර පහුගිය අපි අපේක්ෂා නොකළ අපි අපේක්ෂා කළ යුගයේ නෙමෙයි එන්නේ කියලා හිතනවා මේ
මේ ඒ කියන්නේ මෙතුමාලේ දේශපාලන පක්ෂයේ ඇතුලේ තියෙන තත්ත්වය එච්චර හොඳ දෙයක් නෑ කියලා අපි පිටින් දකිනවා. ඒ කියන්නේ අපි මෙතුමා එහෙම නෑ. මෙතුමා ඇවිල්ලා පිරිසුදු දේශපාලන චරිතයක්. මෙතුමා ගැන මම ඒ කියන්නේ මට තරම් මෙතුමා ගැන සහතිකයක් දෙන්න වෙන මම හිතනවා ප්‍රතිවාදී පක්ෂ විපක්ෂ මෙතුමාගේ විරුද්ධ පක්ෂයේ මම තරම් සහතිකයක් දෙන්න කෙනෙක් නෑ. මෙතුමාට මාතර දිස්ත්‍රික්කයේ ගොඩාක් ශිෂ්‍යෝ දරුවෝ ඒ වගේම ජනතාව ආදරය කරන මෙතුමා නිවුණු බොහොම හොඳ චරිතයක්. ඒක නිසා මෙතුමා එහෙම නෑ. ඒක මම පැහැදිලිව කියනවා. හැබැයි මෙතුමාලගේ ගොඩේ ඉන්න ජරා ජීර්ණ වෙච්ච, අපවිත්‍ර වෙච්ච, ඒ කියන්නේ මැතිවරණ සංස්කෘතිය වෙනස් කරන, ඒ කියන්නේ අපි අපේක්ෂා නොකළ මැතිවරණ සංස්කෘතියක් අද මාතර දිස්ත්‍රික්කයේ ගොඩනැගින්න පවතිනවා. දැන් මේක හරි අපූර්ව සුසංයෝගයක් කිව්වොත් අපි නිවැරදි. මොකද පක්ෂ දෙකක එක කණ්ඩායම පක්ෂයක අනිත් කණ්ඩායම මේ පක්ෂයට විපක්ෂව දැන් මෙතුමන්ලා දෙදෙනාත් එක්ක අපි කතා කරද්දී මෙතුමන්ලා නිතරම කියන දෙයක් තමයි මෙතුමන්ලාගේ වැරදි නැහැ. මෙතුමාට සහයෝගය දෙනවා. මෙතුමාට සහයෝගය දෙනවා පක්ෂ දෙකක හිටියට. දැන් අපි සරත් දල්විස් මැතිතුමාගෙන් අහුවොත් මේ කියන දේවල් මෙතුමා යම්කිසි විදිහකට ඔබට චෝදනා කරේ නැතුණත් ඔබේ පක්ෂයට චෝදනාවක් කරන මෙතුමන්ලාගේ පක්ෂ නැද්ද එහෙමයි? ඇත්තටම අද දැන් මේ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය දැන් දෙකට වෙන් වෙලා තමයි දුරකථනය සහ අලිය ලකුණ. දැන් අපිත් එක්ක හිටිය අයම තමයි මේ දෙපැත්තම දැන් අපිත් එක්ක පළාත් සභාව හිටිය කණ්ඩායමක් තමයි මේ අලිය ලකුණෙන් ආවේ. අලිය ලකුණ ආපු එක මේ අපේ සහෝදරයෙක් අද පොට්ටුවට ඇවිල්ලා මේ වෙනකොට සහයෝගය දක්වන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම දැන් මෙතුමා ඒ දේශපාලන පක්ෂය ඇතුලේ ඉතින් දිග කාලයක් හිටපු සමාජික විදියට ඔහු ඒ තුල ලොකු වගකීමක් දරනවා. නමුත් දැන් පක්ෂයක් විදියට ගත්තොත් අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය සහ ඒ කණ්ඩායම මාතර දිස්ත්‍රික්කයේ ඇතුලේ ඇත්තටම ඉතාමත් අර දැඩිම මේ අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් මංගල සමරක මහත්තයා ඉල්ලා අස්සෙන දැන් මෙතුමනේ කණ්ඩායම හිටිය නායකයෙක් විදියට. ඉතින් නමුත් අර ඒතර ගම්වල හිටිය මිනිස්සු දැන් ලොකුම මේ ගැටලුවකට මුහුණ පාලා සමහර තැන්වලදී ඇවිල්ලා අපිට කතා කරනවා. ඒ මිනිස්සු පාරම්පරික UMP. හැබැයි මිනිස්සු UMP එක දාලා ඉන්නත් බෑ. හැබැයි පොඩි අර අපේක්ෂා බංගත්වයක් ඇති වෙලා පක්ෂය ඇතුලේ එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ඊට අමතරව මෙතමා කිව්වා විදිහ අර අපි අපේ පක්ෂය ඇතුලේ මේ තියෙන මේ ප්‍රචාරණ උපක්‍රම මම හැම රැස්වීමක් කියන ප්‍රධානම කතාව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවට යන්න තියෙන ප්‍රධාන සුසුකම තමයි පළවෙනි කොන්දේසිය එතුමා විශ්වාස කර පරිසර ආරක්ෂණ පරිසර හිතවාදී මැතිවරණ ව්‍යාපාරය. මේක ඇත්තටම 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරත් 2010 අවුරුද්දේ දරසලහ පෙරම මැතිතුමා කමරුපිටියේදී තමයි මේ වැඩේ අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ. අපිටත් ඒ වෙලාවේ ප්‍රශ්නයක් වුණා. පුළුවන් ද මේ පෝස්ටර් එකක් කටවුට් එකක් ගහන්න නැතුව ඡන්දයක් දෙන්න. අත්පත්‍රිකා දෙකකින් තමයි ඡන්ද දෙන්නේ අපි. දලසමතුමා 2010 දී අත්පත්‍රිකා දෙකකින්. එකක් එතුමා කරේ එක අනෙක අපි දිස්ත්‍රික්කේ ගුරුවරු හැටියට. එම දෙයම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2010 රට්ටම කියනවා. කරුණාකර මම වලින් කටවුට් ගන්න එපා, පෝස්ටර් ගන්න එපා, බැනර් දාන්න එපා, ඉටිකොල එල්ලන්න එපා. පරිසරය ආදරය කරන මැතිවරණ ව්‍යාපාරයක් කරා. නිසා මගේ පෞද්ගලික විශ්වාසය ගෝඨාභය මහත්තයා වෙනුවෙන් නම් එතුමාගේ පාර්ලිමේන්තුවට අපි නිවැරදි මිනිස්සු වෙනුවෙන් යන්න සූදානම් වෙන්නේ පළවෙනි කොන්දේසියේ. හරි පැහැදිලි. දැන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව බලාගෙන ඇති අලුත් මුහුණ අපේ වැඩසටහන. දැන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට හිතනවා ඇති ඔබතුමාලා දෙදෙනාම ඉන්නේ එකම මට්ටමක, එකම වෘත්තියක, එකම ආසනයක, එකම අංක දෙකක්. ඊටම තරංගකාරී මොහොතක්. දැන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව හිතනවා ඇති දැන් කවුද මම තෝරගන්න ඕනේ මෙවර මැතිවරණයට. ඒ කියන්නේ පක්ෂ පාට ભેදයක් නැතිව අලුතින් ඉපදෙන ඡන්ද ටික මොවුන් හිතනවා ඇති මොවුන් දෙදෙනාගෙන් කවුද තෝරගන්නේ කියලා. මම රංජිත් මොනසිංහ මහත්තයාගෙන් අහනවා ඔබතුමා හිතන විදිහට ඔබතුමාලා දෙදෙනාගෙන් කවුද තෝරගන්න ඕනේ? මේමයි මගේ පෞද්ගලික මතය අපි දෙන්නම යන්න ඕන. ඒකට හේතුව තමයි මට ආදරය කරන දරුවෝ පිරිසක ලක්ෂයකට ආසන්න දරුවෝ පිරිසක් මාතර දිස්ත්‍රික්කයේ ඉන්නවා. ඒ දරුවෝ අතර අපේ පක්ෂයට ඡන්ද දෙන අයට අමතරව පක්ෂයට ඡන්ද නොදෙන පවුල් වල දරුවෝ අපිට ඡන්ද දෙනවා. ඒ වගේම මෙතුමට ආදරය කරන පිරිසකුත් ඉන්න අය කියන්නේ මෙතුමාගේ පක්ෂෙන් නොවෙන. එහෙම ඒගොල්ලෝ මෙතුමට ඡන්ද දෙනවා. අපි දරුවොත් එක්ක ගොඩනගාගත්තු මේ බැඳීමයි සම්බන්ධතාවයක අලුත් ඡන්ද විශාල ප්‍රමාණයක් අපි දෙන්නටම දෙපැත්තට දෝලණය වෙනවා. ඒක අපි මෙච්චරයි කියලා කියන්න බෑ. හරි. දැන් මම ඒ ප්‍රශ්නෙම සරත් දල්විස් මැතිතුමාගෙන් අහනවා. ඔබතුමා හිතන විදිහට දැන් ජනතාව බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව බලාගෙන ඉතින් ඔබතුමා හිතන විදිහට
ජනතාව කවුද තෝරගන්න ඕන? අතන දැන් අද වෙනකොට අපේ මාතර දිස්ත්‍රික්කයේ මගේ තිබුණු මම විශ්වවිද්‍යාලයෙන් යම් දෙයක් ගත්තා නම් මම ඒක මේකට පාවිච්චි කරලා තියෙනවා. නෙට්වර්ක් එකක් එක්ක වැඩ කරන කෙනා මම මාතර දිස්ත්‍රික්කයේ. මාතර ප්‍රධාන කණ්ඩායම් 4ක් වැඩ. එකන තමයි පෙරපාසල් ගුරුවරු. අපේ සංවිධානයෙන් පෙරපාසල් තමයි පදනම. දෙවෙනි කණ්ඩායම තමයි මගේ දිස්ත්‍රික්කයේ ඉන්න විදුහල්පතිවරු, පාසල් ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල්. තුන්වෙනි කණ්ඩායම තමයි මගේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය. මම මුලින්ම මගේ ජාතික සංවිධායකවරයා. දැන්ට මාතර දිස්ත්‍රික්ක අපේ විශ්වවිද්‍යාලය 1978 පටන් ගන්නේ අද වෙනකොට වෛද්‍ය ඉංජිනේරු කලා ඔය වගේ පීඨ 9න් අවුට්රිච් 30000ක් විතර ඉන්න මාතර දිස්ත්‍රික්කේ. එයාට පොඩි බලාපොරොත්තුවක් තියෙන රෝණේ මිනිහෙක් ගේන්න ඕන කියලා. හතරවෙනි කණ්ඩායම තමයි මම ගන්නපු දරුවෝ. ඒ කට්ටිය පොඩි සංවිධානයක් කරන දෙන සිසු පදනම කියලා. දල වශයෙන් මම ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙම ගන්න තියෙනවා. මාතර දිස්ත්‍රික්ක විතරක් මගේ ක්ලාස් වල හිටිය ළමයි ගන්න 18000 20000ක් විතර. ඒ අය දැන් දරුවෝ නෙවෙයි දැන් ඒ වැඩි හිටියෝ. ඒ අයත් බොහොම ලෙන්ගතුව මේ වැඩේට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායමත් එක්ක තමයි මම දිස්ත්‍රික්කය තුල මගේ ආසනය හැරුණ විට අනෙක් මේ සම්බන්ධතා ජාලය තමයි මම එතෙන්ට ගේන්න මේ වෙනකොට ඒ උත්සාහයෙන් ධර්මයෙන් පවතින. හරි මම ආයෙත් පොඩ්ඩක් ප්‍රශ්නේ මතක් කරන්නම්. දැන් ප්‍රේක්ෂකයෝ බලාගෙන නැති ඔබතුමාලා දෙදෙනාගෙන් කවුද තෝරගන්නේ කියලා. ඔබතුමා හිතන විදිහට කවුද තෝරගන්න ඕනේ ජනතාව? මේමයි. ඉතින් දැන් ඕනම චන්දිල්ල කෙනෙක් කියන්නේ ඉතින් මම තෝරගන්න ඕනේ කියලානේ. ඒකට තමයි මෙතුමා කියන දෙදෙනාම ඉදිරියට යන්න ඕනේ පාර්ලිමේන්තුවට වරම් ලබන්න ඕනේ කියලා. ඔය රයිට් මේ දෙපැත්තෙන් දැන් අපේ පක්ෂයක් විදිහට ගත්තොත් දැන් පොහොට්ටුවට ලැබෙන ඡන්ද වලින් මම නියෝජනය වෙන අතර දුරකථනයට ලැබෙන ඡන්ද වලින් මෙතුමා ඒ කියන්නේ දැන් මෙතුමා කණ්ඩායම අතරේ ඔය මේ දැන් පළමුව කියන්නේ නායක හැටි කෙනා මේකෙන් ඉවත් වෙනකොට මෙතුමන්ලා මේ සංකේව ඉස්සරහට ඒක එනවා. ඉතින් අර කිව් විදියට දරුවන් මේ අපිට තියෙන මාතෘශිකේ තියෙන ලොකුම මේ සංකේතාත්මක ප්‍රාග්ධනය තමයි දරුවෝ. අපිට ආදරය කරන දරුවෝ ප්‍රමාණයක් ගුරුවන්ට ඒ තරම් දරුවෝ ආදරය කරනවා. හරි. ඒ කියන්නේ ඉස්සර කාලේ උගන්වපු දරුවෝ දැන් ලොකු මහත් වෙලා මොවුන් හොඳ ආයෝජනයක් අනාගතයට ආයෝජනයක් අතීතයේදී කරා කියලා අපි විශ්වාස කරනවා. දැන් දේශපාලනික කරුණු කාරණා බොහෝමයක් ගණනාවක් අපි සාකච්ඡා කරා. දැන් අපි සූදානම් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට තියෙන ගැටලු පිළිබඳව කතා බහ කරන්න. මොකද මේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව බලාගෙන ඉති අපිට තියෙන ගැටලු වලට මොවුන් ලබා දෙන සූදානම් වෙන විසඳුම් මොනවද කියලා. දැන් රංජිත් මුණසිංහ මහත්තයා මොනවද හඳුනගෙන තියෙන ගැටලු මේ මාතර දිස්ත්‍රික්කය තුළ තියෙන? මාතර දිස්ත්‍රික්කයේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි අපි දැන් මාතර දිස්ත්‍රික්කයේ තියෙන දීවරවරායවල 4ක් තියෙනවා. ප්‍රධානම දීවරවරායවල 4ක්. එතකොට ඔය මත්ස්‍ය නිෂ්පාදනය විශාල වශයෙන් මත්ස්‍ය නිෂ්පාදනය වෙනවා. අපි ලංකාවෙම අපි කියන්නේ පෑලියගොඩ විතරයි කියන්නේ මධ්‍යම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ පොළක් තියෙන්නේ. එතකොට අපි මාතර එකතු කරන මාළු මත්ස්‍යෝ පෑලියගොඩට ගේන්නේ. මම කියන්නේ දැන් අපිට දකුණු පළාතටම තියෙන මාතරට තියෙන දැවැන්තම සම්පතක් තමයි මේ මත්ස්‍ය දීවරවලය 4. ඒ 4 නිෂ්පාදනය කරන මත්ස්‍යෝ මධ්‍යම මත්ස්‍ය වෙළඳ පොළක් අපිට පුළුවන් ගොඩගම වගේ ඉදිරි කරන්න. ගොඩගම ඉදිරි කරනකොට හැබැයි ඒකත් ඉතින් අර පාරිසරිකයට හානි නොවන විදිහට ඒ කියන්නේ මත්ස්‍යයන්ගෙන් කපලා වෙන් කරන කොටස් ඒ කියන්නේ කාබනික පොහොර සකස් කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදලා එහෙම මම හිතනවා ඒ වගේ එකක් ප්‍රධාන වෙනවා මේ කියන්නේ දීවරයන්ගේ පැත්තේ ගත්තන් පස්සේ ඊට පස්සේ දැන් අපි මාතර ප්‍රධාන අපි දන්නවා ඉස්සර ඉඳලාම අකුරැස්ස කියන්නේ වෙළඳ නගරයක්. අකුරැස්සේ වෙළෙන්දෝ බඩු විකුණන්නේ අකුරැස්සට නෙමෙයි. දෙනියායේ ඉඳලා පටන් ගත්තන් කඹුරු පිටිය කිලෝමීටර් 20 30 ගානක් රවුමකට බෙදන්නේ. හැබැයි මාතර තියෙන ප්‍රධානම නගරයක් තමයි කඹුරු පිටිය. හැබැයි කඹුරු පිටියේ වෙළඳාම වෙන්නේ කඹුරු පිටියේ ඉඳලා කිලෝමීටර් 2ක් හෝ 3ක් වගේ සීමාවක් ඇතුලේ. මේකට හේතුව මොකද? අවුරුදු 40ක් 50ක් තිස්සේ හිටපු දේශපාලඥයෝ මේ කඹුරු පිටිය නගරයට අර අකුරැස්සට තිබිච්ච ගන්න උත්සාහ ගත්තේ නැහැ. හැබැයි අකුරැස්සත් ඒක මේ දේශපාලඥයෙක් විසින් කරපු දෙයක් නෙවෙයි. යටත් විජිත කාලේ ගාල්ල ඉඳලා දෙනියායට පාර හැදීම තුල තමයි මේ අකුරැස්ස කියන නගරය නිර්මාණය වෙන්නේ. හැබැයි මේක ප්‍රධානම නගරයක් විදිහට තියෙන්න ඕන කඹුරු පිටිය නගරේ තවමත් බැරිලා තියෙනවා ගේන්න. මම කියන්නේ ඒක ලොකු ගැටලුවක්. දැන් කඹුරු පිටිය නගරය ගත්තන් පස්සේ විකල්ප මාර්ගයක්වත් නැහැ අඩු. හදිසියක් වුණා ප්‍රධාන නගරේ විකල්ප මාර්ගයක්වත් නැහැ.
යටිතල පහසුකම් සම්වර්ධනය වෙලා නැහැ. ඒ කියන්නේ රාජ්‍ය ආයතන වල සහ පෞද්ගලික ආයතන මේ ආයතන සඳහා අවශ්‍ය කියන්නේ දීර්ඝකාලීන සැලැස්මක් හැදිලා නැහැ. සැලැස්ම හැමදාම වර්ෂ 5කට 10කට සැරයක් සැලැස්ම හැදෙනවා. හැබැයි කිසිම දේශපාලඥයෙක් කඹුරු පිටියේ හිටිය කඹුරු පිටිය හදන්න උත්සාහ කරගෙන නැහැ. ඒක ලොකු අඩුවක්. ඒ වගේම මම දකින්න දැන් අපි දෙනි න්‍යාය ගත්තන් පස්සේ ඒ කියන්නේ පාරිසරික සංචාරක ගමනාන්තයක් වගේ තැනක් තමයි දෙනි න්‍යාය කියන්නේ. ඒක තමයි දියදාව රක්ෂිතය සිංහරාජ අඩවිය ගත්තන් පස්සේ අපිට මාතර දිස්ත්‍රික්කේ තියෙන දැවැන්තම සම්පතක් ඒක. හැබැයි මේ සම්පතෙන් අපි ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන කාරණාව තියෙනවා. ඒක ගැටලුවක් අපිට විදේශිකයෝ දැන් ගොඩක් කලාවට දැන් අපි දකින්න දෙයක් තමයි ඉස්සර දෙනියාය පැත්තට විදේශිකයෝ මහා ලොකුට ගියේ නැහැ. දැන් අපි අපේ පාරවලින් දවසට මෝටර් සයිකල් වලින් පොඩි කාර් වලින් දවසට 500ක් 1000ක් දෙනියාය පැත්තට යනවා. හැබැයි මේ සංචාරකයන්ගෙන් අපට මේ අපේ මාතර දිස්ත්‍රික්කයට අපේ ග්‍රාමීය දෙනියාය ප්‍රදේශයට ආර්ථික උත්පාදන වැඩපිළිවෙලක් හැදිලා නැහැ. ඒ ක්‍රමවේදයක් හැදිලා නැහැ. ඒක ලොකු අඩුවක්. මම හිතන්නේ ඒවා අපි හදන්න ඕන දේවල්. ඒ වගේ තවත් ඉතින් ගොඩාක් දේවල් තියෙනවා දැන්. හරි. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවේ දැන් පක්ෂයක් විදිහට නෙවෙයි ඔබතුමා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තනි පුද්ගලයෙක් විදිහට අපි ගත්තොත් මේ හඳුනාගත් ගැටලු වලට විසඳුමක් දෙන්න ජනතාව බලාගෙන ඇති. ඔබතුමාට විසඳුමක් දෙන්න සහතික වෙනවද කියලා. ඒ සහතිකය ඔබතුමාට තනි පුද්ගලයෙක් විදිහට ලබා දෙන්න පුළුවන්ද ජනතාවට? නෑ ඔව්. අපි ඇවිල්ලා ප්‍රාදේශීය සභා දේශපාලන පළාත් සභා දේශපාලනයේ දිගටම අපි දේශපාලනයේ හිටපු මිනිස්සු නිසා අපි වැඩ කරපු අපි ගැන දන්නවා. අපිට ඇත්තටම දැන් කමුරුපිටිය නගරය අකුරැස්ස නගරයට වඩා ඉස්සරහට ගෙනියන්න ඕන නම් හැබැයි ඒකට දේශපාලන නායකත්වය අවශ්‍යයි. කොන්දකලින් දෙන්නත් ඕන. දැන් මම හිතනවා කමුරුපිටිය නම් මම දැක්කිනේ ඔය සංවර්ධනය පහළට බහින ප්‍රධානම හේතුව තමයි කොන්දකලින් දේශපාලන තීන්දුව ගත්තේ නැති එක. ඒ ගැටලුව නිසා තමයි කමුරුපිටිය සංවර්ධනය. ඒ නිසා කොන්දකලින් තීන්දුව ගන්න පුළුවන් නම් ඒක එච්චර ගැටලුවක් නෙවෙයි. දැන් දෙන්නියාය වුණත් සැලසුමක් තියෙන්න ඕන, බුද්ධිය තියෙන්න ඕන, දැක්මක් තියෙන්න ඕන, එහෙම වැඩපිළිවෙලක් තියෙන්න ඕන. තීන්දුව తీරන ගැනීමට පිටකොන්දක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් මම හිතනවා ඉතින් ඔය අමාරු දේවල් නෙමෙයි. කියන්නේ අමාරුයි ඒ වුණාට ඒක අමාරුවට කරන්න පුළුවන්. හරි. දැන් මෙතුමා හඳුනාගත්ත ප්‍රශ්න වලට ගැටලු වලට අමතරව ඔබතුමා හඳුනාගත්ත ගැටලු මොනවද? දැන් විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය ගැන කතා කරොත් ප්‍රේක්ෂක ඔබ දන්නවා අපි අපේ ගම්මැද්දාදී වැඩසටහන හරහා මේ මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වලට තියෙන ගැටලුවක් තමයි ජල ප්‍රශ්නය. පිරිසිදු වතුර බිදක් බොන්න නැති සමහර ප්‍රදේශවල ළමයින් ඉන්නවා. ඔබතුමාලා ගුරුවරු මොනවද හඳුනාගත්ත ගැටලු? දැන් මම නම් මාතර දිස්ත්‍රික්කයේ හඳුනා ගැටලු වලින් එකක් ගැටලුව ප්‍රධාන කොටස් දෙකකට වෙන්නොත් යටිතල පහසුකම් පිළිබඳ ගැටලුව එකක්. යටිතල පහසුකම් පිළිබඳ ගැටලුව අනෙක දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ මේ ආර්ථිකමය වශයෙන් ඉලක්කයන් කරා නොයාම. ආර්ථික ඉලක්කයන් කරා නොයාමේ ගැටලුව. දැන් අපි යටිතල පහසුකම් ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ දැන් විශාල ප්‍රමාණයක මාර්ග පද්ධතිය කාපට් වීම, කොන්ක්‍රීට් වීම, ඒ වගේ දේවල් දැන් ගම් ඇතුළට මේ බහුලව දැන් මේනකොට දැන් ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරම්භ කරපු ව්‍යාපෘති ටික. ඒකේ ඉතුරු වෙලා තිනු කරගන්න බැරුණු කාපට් ටික දැන් බොහොම වේගෙන් මේ කාලේ දැන් මේ ඡන්ද නිසා නැවතුණත් අගෝස්තු 5න් පස්සේ ටික කරනවා. විශේෂයෙන්ම ජල අවශ්‍යතාවය. ඒ ජල අවශ්‍යතාවයේදී අපි මාතර දිස්ත්‍රික්කයේ සැලැස්මක් තිබුණා ජාතික ජල සම්පාදන ජල ප්‍රවාහන මණ්ඩලය දැන් ෆේස් 1 2 3 කියලා ෆේස් 4 කියන එක තමයි ගොඩක් ඇතුළට ගිහිල්ලා විශ්නාන් තිබුණු මේ ඔය අපිට පාසල් පද්ධතිය වෙන්න පුළුවන් දුෂ්කර ප්‍රදේශ වල ලොකු කලාපයකට ජලය දෙන්න තිබුණු අවස්ථාව. හැබැයි අපිට අර මේ 2015 දී ඒ අවස්ථාවෙත් එක తాවකාලිකව නතර වුණා. ඒ ෆේස් 4 ක්‍රියාත්මක නතර වුණා. නමුත් දැන් අවසරයක් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. විශේෂයෙන්ම නිල්ුලා ගඟින් ජලය ගැනීම. නිල්ුලා ගඟින් ජලය ගැනීමේ ප්‍රධාන ගැටලුවක් මත වෙලා තියෙන්නේ නිල්ුලා ගඟේ ජලය කරදී ඉහළට ගමන් කිරීම. කරදී ඉහළට ගමන් කරන මොකද එක පැත්තකින් අර වැලිගොඩ දැම වගේ දේවල් නිසා ඉහත් ගඟේ ඉහළ නිම්නය ගැඹුරු වීමත් එක්ක කරදී ඉහළට යන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අර මේ පොම්පාගාර ආශ්‍රිතව කරදී තියෙනවා. දැන් ගොඩක් වෙලාට ජලය මේ ගඟේ ජල මට්ටම අඩු වෙන කාලට අපිට මාතර නගරයට එන මේ වතුර වල තියෙන රසය වෙනස් වෙනවා. ඉතින් අර සෝල් බැරියර් එකක් දාන එක. දැන් ඒකේ මූලික අධීර අවසන් වෙලා තියෙන පොඩි පොඩි විරෝධතාවයකට කාලයක් ආව සෝල් බැරියර් එකක් දැම්මම පස්සේ දෙපැත්තට පරිසර වශයෙන් හානි වෙනවා කියලා. නමුත් ඒව තාක්ෂණික වශයෙන් ජය ගන්න ඕන දේවල්. අපි මාතර දිස්ත්‍රික්කයේ විදියට ජල ගැටලුව ඒ අර හතරින් අදිර ක්‍රියාත්මක කිරීමත් එක්ක මේ සම්පූර්ණ විදිය තමයි ඒක සැලසුම් කරලා තියෙන්නේ. පාසල් සම්බන්ධයෙන් වෙනම ගත්තොත් ඇතරම බොහෝ පාසල් වල පානීය ජල අවශ්‍යතාවය
අද වෙනකොට දැන් අපි විවිධ උපක්‍රම අය පෞද්ගලිකව හොයාගත් දේවල්, ගම මිනිස්සු එකතු වෙලා කරපු දේවල්, නැත්නම් අධ්‍යයන අමාත්‍යාංශ කරපු දේවල් විවිධ විදියට මේ ඒව සම්පූර්ණ කරගන්නමින් පවතිනවා. විශේෂයෙන්ම මේ දලසලහප්පුරම ඇමතුමාගේ තියෙන සංකල්පයක් තමයි මාතර සංවර්ධනය කියන්නේ මාතර නගර සංවර්ධනය නෙවෙයි කියන එක. මුළු දිස්ත්‍රික්කයක්ම ගත්තාම ග්‍රාමසේක වසන් 650ම පොදු අරගෙන කරන සංවර්ධන ක්‍රියාවලියක් තමයි මාතර සංවර්ධනය කියලා එතුමා දකින්නේ. ඒ නිසා අපි හැම ගමක්ම සැලකිලිට ගනිමින් මාර්ග පද්ධතිය, විදුලිය, ජලය පොදුවේ ඒවා තියෙන අඩුපාඩු දැන් සකස් කරමින් යනවා. ඒවා හඳුනාගෙන යනවා. තවත් ගැටලු තියෙනවා. හරි. දැන් මෙතුමන්ලා කියනවා ගැටලු හඳුනා ගනිමින් පවතිනවා. මේ හඳුනා ගන්න ගැටලු වලට ඉදිරියේදී විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මහමැතිවරණයක් එහෙමත් නැත්නම් වෙනත් මැතිවරණයක් එද්දීත් බොහෝ දේශපාලඥයන් අපේ මේ ගම්වල මිනිස්සු ළඟට ගිහිල්ලා ගම්වල හදවතට කතා කරන මේ ජනතාවට අපි පත් කරගන්න මේ තැන් වලට. අපි ඇවිල්ලා ඔබේ ප්‍රශ්න විසඳන්නම් කියලා. නමුත් මේවා මැතිවරණයට විතරක් සීමා වෙනවා. ගොඩක් දුරට. දැන් සමහර විට ඔබලා මහමැතිවරණයෙන් ජය ගන්නත් පුළුවන්, සමහර විට ජය ගන්නේ නැති තත්වයක් උදා වෙන්නත් පුළුවන්. මේ මොන තත්වයක් යටතේ වුවත් මේ ලබා දෙන බලාපොරොත්තු ජනතාවට ඉෂ්ට කරන ඔබතුමාලා සෝදානමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම දැන් අපි මම අක්මුණ ආසන සංවිධායකවරයා විදිහට මම කියන්නේ පොගි අපේ ආණ්ඩු කාලේ ගම්පෙරළි වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ අක්මුණ ආසනයේ තියෙන 95%ක්ම පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට අපි ප්‍රතිපාදන දුන්නා. ඒ වගේම යටිතල පහසුකම් මාර්ග සංවර්ධනය සඳහා බොහෝ ඒ කියන්නේ ප්‍රමාණය කියන්න බැරි තරම් මුදල් ප්‍රමාණයක් අපි ගෙනල්ලා දෙනවා. කාපට් පාරවල් ඉදි කරලා තියෙනවා. ඒක නිසා අපි මේ මැතිවරණයෙන් පස්සේ මිනිස්සු අපි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා අපි කරපු වැඩත් එක්ක. ඒ වගේම මෙතුමයි මම අපි දෙන්නම පළාත් සභාවේ හිටියේ. මම පළාත් සභාවේදී මම පාසල් දරුවන්ට අඩු ආදායම් ලබපු දරුවෝ 1000කට විතර ශිෂ්‍ය ආධාර දීලා තියෙනවා. ඒ වගේම අපි තාමත් කෙටියෙන් කතා කරමු මොකද වෙලාවත් අපිට බාධාවක් වෙන නිසා. ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? කෙටියෙන් මෙහුවොත් මේ ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ හඳුනාගත් ගැටලු වලට විසඳුමක් ලබා දෙන්න? අනිවාර්යයෙන්ම. අපි ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි කළා තියෙනවා. දැනට මාතර දිස්ත්‍රික්කයේ තියෙන අපි ගැටලු දෙකක් තුනක් තමයි කතා කරේ. මාතර දිස්ත්‍රික්කයේ ආසනෙන් ආසනයට විවිධ ශ්‍රේෂ්ඨයන් නියෝජන ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි හැම එකටම විසඳුම් අපි ගාව තියෙනවා. හැබැයි අපිට මේ ගැටලුවට විසඳුම දෙන්න පුළුවන් තැනක් ඒ කියන්නේ ඒ අවශ්‍ය වරමක් අපි ගාව තියෙන්න ඕනේ. ඒ වරම නැති ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. හරි. එතකොට සරත් අල්විස් මැතිතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහුවතින් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? මේ ජනතාවට වගකීමක් එහෙමත් නැත්නම් සහතිකයක් ලබා දෙන්න පුළුවන්ද? පැහැදිලිවම අපි ඇත්තට අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම. මේ සියලුම ශේෂ්ත්‍රයන් ආවරණ විදියට සකස් වෙලා තියෙන්නේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට අගෝස්තු 5න් පස්සේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ දිස්ත්‍රික්කය ගත්තත් පොදුවේ මේ අනෙක් කලාප ගත්තත් ඒ තියෙන ගැටලු වලට විසඳුම් මේ දැක්ම ඇතුලේ තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්, ජය ගන්න පුළුවන්. හරි. දැන් මෙතුමන්ලා ජනතාවට සහතිකයක් දෙනවා. අපි හිතනවා මෙතුමන්ලා මේ වගකීම නිවැරදිව ඉෂ්ට කරાવી කියලා. දැන් මම අවසන් වශයෙන් අහනවා ඔබතුමාලාගෙන් ප්‍රබල චරිත කිහිපයක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි කෙටියෙන්ම සඳහන් කරොත් මේ ප්‍රබල චරිතත් එක්ක ඔබ හිතනවද ඔබට පාර්ලිමේන්තුවට පිවිසෙන වරම් ලැබෙවි කියලා? ඔව් අපි හිතන්නේ අපි තමයි ප්‍රබල කියලා. ඒ නිසා අපිට එහෙම ගැටලුවක් නැහැ. පෞද්ගලිකව අපි මම මැතිවරණ 6කට විතර ඉදිරිපත් වෙලා තියෙනවා. මේ හැම වෙලාවෙම අපි හිතුවේ මම තමයි ප්‍රබල චරිතය මම තමයි දිනින්නේ කියලා හිතාගෙන තරම් කළා. ඒ වගේම දිනුවා මේ මැතිවරණෙත් ඉතින් දිස්ත්‍රික් නායක විදිහට බුද්ධිපතන මැතිතුමාට මගේ පළවෙනි මන අපේ දෙනවා. ඒක මගේ යුතුයකම. ඒ වගේම එතුමා සමග අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනවාමයි. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒකේ සැකයක් අවිශ්වාසයක් නැහැ. හරි. දැන් සරත් අල්විස් මැතිතුමා හිතන විදිහට දැන් ප්‍රබල ඔබේ කණ්ඩායමත් බොහොමයක් ඉන්නවා පාර්ලිමේන්තුව වරම් ලැබපු අයත් එක්ක තමයි ඔබ තරඟ කරන්නේ. මේ අයත් එක්ක තරඟ කරලා ඔබතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? ඔව් ඇත්තටම දැන් මාතර දිස්ත්‍රික්කයේ මගේ අනන්‍යතාවයේ තියෙන මගේ ආසනෙත් එක්ක. ඒ ආසනය බොහොම ප්‍රබලයි. ලංකාවේ ජනාධිපතිවරයා පත් කිරීමේ දෙවෙනිය. ඒ මගේ සංවිධායකත්වයෙන් මගේ ආසනය. ඉතින් මට ශක්තියක් එතන තියෙන දැවැන්ත ශක්තියක්. මේ විශේෂයෙන් දලසලහ ප්‍රමුඛතුමාගේ නායකත්වයෙන් කාංචන විජේසේකර මහත්මයා අපිට දැඩිම සහයෝගයක් දෙන තරුණ නායකයා අපිට. ඉතින් මේ කට්ටියත් එක්ක අපිට මේ ගමන තුල මේ ලයිස්තුව ඇතුලේ අනිවාර්යෙන් අපි ඉන්නවා කියන එක මම ඉන්නවා කියන එක මට විශ්වාසයි. හරි. අපිත් හිතන ඔබතුමාලා දෙදෙනාටම මෙවර දියවන්න අවතරණය කරන්න අවස්ථාව ලැබෙවි කියලා. දැන් මම රංජිත් මොණසිංහ මැතිතුමාගෙන් අහන ඔබතුමා හිතනවද සරත් අල්විස් මැතිතුමා මෙවර මැතිවරණයත් එක්ක ජයග්‍රහණය කරාවි කියලා? ඔව් මම විශ්වාසයක් තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා
විශ්වාසය කියන එක මම ඇත්තටම මම මේ හෘද සාක්ෂියට කතා කරන කෙනෙක් එතුමා එන්න ඕන. හැබැයි එතුමාට තියෙන බාධකය තමයි රාජපක්ෂ පරුන්ගේ පරපුරේම කට්ටිය දාලා එහෙම වෙලා ඉතින් පොඩි පොඩි කියන්නේ එතුමා අභිභවා යන මහා මුදල් ධනස්කන්ධයක් වියදම් කරලා එතුමාලා යටට ගියොත් මිසක් එහෙම නැත්නම් එතුමාලා ජනබලය තුල උඩින් ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා එතුමා අනිත් අයට වඩා ඉස්සරහට එන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා. හරි. ඔබතුමා හිතන විදිහට මෙතුමා ජයග්‍රහණය කරා. ඉතාමත් කෙටියෙන් සඳහන් කරා. දුරකථනය යටතේ ඒ ඉන්න කණ්ඩායමෙන් මිනිසුත් එක්ක මිනිසුන්ට ආදරය කරන මිනිහෙක්ට අනිවාර්යයෙන් මෙතුමා පත් වී යුතු කියලා මම විශ්වාස කරනවා. හරි. මෙතුමන්ලා දෙදෙනා හිතනවා, මෙතුමන්ලා දෙදෙනා ප්‍රාර්ථනා කරනවා, මෙතුමන්ලා දෙදෙනාට ජයග්‍රහණය ලැබෙන්න කියලා. මෙතුමන්ලා දෙදෙනා විතරක් නෙවෙයි. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ වගේ වියතුන් එහෙමත් නැත්නම් බුද්ධිමතුන් තමයි දියවන්නාව තරණය කරලා අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න අපිට සහතිකයක් ලබා දී යුතු වන්නේ. ඉතින් අපි ඔබ දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිගෙන අපේ වැඩසටහනට පැමිණියාට. ඒ වගේම අපි ඔබ දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා මෙවර මැතිවරණයේ ජයග්‍රහණය අරගෙන මාතර ජනතාවට සහතිකයක් ලබා දෙන්න. ඒ වගේම මාතර ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරන්න ඔබ දෙදෙනාටම අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් මුහුණු වැඩසටහනත් එක්ක හෙට දිනේදීත් අපි හමු වෙමු. තවත් අලුත් ප්‍රබල මුහුණු දෙකක් එක්ක. ස්තුතියි.